සුබ දවසක් හැමෝටම මම අද ආවේ ඔයාලා දන්නවනේ සංඛ්‍යා ව්‍යාප්තිය ගැන කොටසක් කියනවා කියලා. අන්නේ කොටස ගන්න විභාගයට අනිවාර්යෙන් ගන්නක් කියනවනේ. අන්නේ කොටසේ හදන්නවල ක්‍රම දෙකක් තියෙනවා. අන්නේ ක්‍රම දෙක අරගෙන තමයි මම අද ආවේ. හරිද? අපි මුලින්ම යමු පළවෙනි ක්‍රමයට. බලන්න මේක දෙනවා මෙහෙම එකක්. ආයතනයක එක්තරා දිනයක නියමිත දිවා විවේක කාලයකට අමතර අතිරේක විවේක කාලයක් ලබා ගත් සියලු සේවකයන් පිළිබඳ තොරතුරු පහත් සංඛ්‍යා ව්‍යාප්තියෙන් දැක්වෙනවා. හරිද? අමතර විවේක කාලය තමයි අපි පන්ති පාන්දර විතර දීලා තියෙන සේවකයන් ගන්න සංඛ්‍යාව විතර දීලා තියෙනවා. එතන මුලින්ම දෙන 0.4 4 8 8 12 12 16 17 20 24 24 28 නේ. එතන ඒවා සංඛ්‍යා 1 7 8 12 10 7 5 විදිහට දීලා තියෙනවා. මුලින්ම අහනවා ව්‍යාප්තිය මාතපන්ති. එතකොට මාතපන්ති කියන්නේ මොකද්ද? මෙන්න සංඛ්‍යාත තීරුවේ වැඩිම තියෙන අගේ පන්ති පාන්දර තමයි මාතපන්ති කියලා කියන්නේ. කියලා මාත පන්ති 12 16 නේ 12 16 තමයි මාත පන්තිය. ඒක තමයි මුලින්ම හරියට. හරිද? ඊට පස්සේ සේවක විසින් ලබාගත් මධ්‍යන අමතර විවේක කාලය කොපමණද කියලා අහන්න. අන්න ඒකට තමයි අපිට මේ වගුව ඕන වෙන්නේ. හරි. ඒක වගුව මම ගහගත්තාගෙම පන්ති පාන්දර తీරුවා x తీරුවා x తీරුවා fx తీරුවා. මේක උපකල්පිත මධ්‍යන පාවිච්චි කරලා නෑ කියන්නේ මේ පාවිච්චි කරලා හදන්න කියලා නැත්නම් අපි මේ x fx එක්ක ගුණිත තමයි ගන්නෙ. හරිද? දැන් අපි මේ x කියන්නේ මෙන්න මේ පන්තිපාන්තර මධ්‍යයක්. කොහොමද ඒක ගන්නෙ? මම ගන්න විදිහ කියලා දෙනවනම් මෙන්න මේ පන්තිපාන්තර තියෙන දෙපැත්ත සංඛ්‍යා දෙක එකතු කරලා දෙකෙන් බෙදනවා. 0.4 එකතු කරාම 4යි 4 දෙකෙන් බෙදලා 2යි. ඔය 2යි 4යි 8යි එකතු කරලා 12 දෙකෙන් බෙදලා 6යි 8යි 12යි 10යි 14යි 18යි 22යි 26යි. මෙන්න මෙහෙම මුලින්ම මධ්‍යයගේ හොයාගන්න. හරිද? ඊට පස්සේ දැන් අපි fx ගුණිත ගන්න ඕන. එතකොට මෙතන ගුණ කිරීම තියෙනවා. එතකොට මේකන පොඩි ගානක් කියන එච්චර ගුණ කිරීම නැහැ. මෙතන 2යි. 6ක් 42යි. 10ක් 80යි. 14ක් 12 180 22ක් 7 14ක් 12 තියෙනවා. 188යි. 22 වරක් 7 දෙනවා 154යි 26 වරක් 5 130යි. හරිද? අපිට ඕන වුණා සිග්මා f උයි. සිග්මා f කියන්නේ f තීරුවේ එකතුව. එතකොට බලන්න 16යි සිග්මා f වෙනවා 50. ආයෙත් සිග්මා f එක fx ඕන වෙනවනේ. ඒක දෙන්න මෙන්න මේ තීරු ඔක්කොම ටික එකතු කරන්න ඕනේ. ඒ ටික එකතු කරාම වෙනවා 756. හරිද? 756ක්. දැන් අපිට මේක මධ්‍යයන් හොයන්න කියලා නෙවෙන්නේ. ඒතර මධ්‍යයන් හොයනවා අපි. ඒතර මධ්‍යයන් සමානයි. මධ්‍යයන්ය කොහොමද ගන්නේ? සිග්මා fx බෙදීම සිග්මා f කියන සමීකරණයනේ. ඒ සිග්මා fx 756යි 756 බෙදීම 50. බලන්න මේක සුළු කරලා අපි දශම සංඛ්‍යාවක උත්තරේ ගමු. එතකොට වෙනවා 15.12 15.12 මෙන්න මේක තමයි මධ්‍යයන්. හරිද? හරි ඊට පස්සේ බලන්න මෙන්න සේවකයන් දින 20ක් සේවය කළ මාසයක සෑම දිනකම ඉහත ව්‍යාප්තිය පරිදිම හැසිරුණේ නම් ආයතන අහිමි වූ පාඩුව මිනිස් පැය ගන්න 256ක් පාව පෙන්වනවා. හරිද? එතකොට මේ විවේක කාල දෙන මිනිත්තු වලින් හැබැයි අහන්නේ අපතේ කාලේ පැය වලින් 252ක් බව පෙන්වනවා. හරිද? එතකොට එක දින වෙන්නේ මේ 15.1 දෙකක් කියන්නේ. එතකොට දින 20 වල කොහොමද ගන්නෙ? ඒක අපි සේවකයන් ඉන්නවා කියන මේකේ මේ මධ්‍යයන් එක සේවකයෙක්. එතකොට ඉන්නවා සේවකයන් 50ක් නේද? මම රෝල් ලක්ෂණ තුනක් හදන්න. එතකොට 15.1 මේ එකේ ගුණ එතකොට 50 දෙනෙක්ගෙදී 50න් ගුණ කරනවා. ඒ වගේම දින 20ක් කියනවා මේකෙන්ද 20ම ගුණ කරන්න ඕනේ. හැබැයි බෙදන්න ඕනේ
අයි බෙදන්නේ මෙන්න මේ දීලා තියෙන මිනිත්තු වලින් අන්තිම ආන්දරේ. හැබැයි අපි ගහන්නේ පැය 252ක් බව. අන්නේ පැය දෙක 252 බව වෙනන්න මේ 60ම බෙදන්න ඕනේ. හරිද? 60 බෙදන්නේ මේ බෙදන සුළු කරලා. තව මේ 2යි මෙතන 3යි සුළු කරන්න පුළුවන්. ඊට පස්සේ මේක සුළු කරන්න ඕනේ. බලන්න ඊට පස්සේ සුළු කරාම වෙනවා හරියටම 252ක්. ඔය මිනිස් පැය 252ක් කියනවා. මේක තමයි අපිට පෙන්වන්න කියලා තියෙන්නේ. එතන මේක සුළු කිරීම තමයි තියෙන එතන. ඒක අවුලක් නැති වෙයි කියලා මම හිතනවා. හරිද? ඊට පස්සේ කියනවා ඩොමිලක 4 මිනිස් පැය ඒකකයේ වටිනාකම රුපියල් 150ක් වෙන මදාල මාසෙදී ආයතන සිදු වූ අලාභය කොපමණද කියලා අහනවා. හරි. එතකොට මිනිස් එක පැය ගන්න රුපියල් 150යි නේ. මුළු අලාභය සමානයි. එතකොට වෙන පැය ගන්න 252යි. ඒක අපි ගුණ කරනවා පැයකට මුදලින්නේ. 252යි පැයකට තියෙනවා රුපියල් 150. මේක ගුණ කරන්නේ එතකොට 252 150 ගුණ කරාම වෙනවා රුපියල් 37800. 37800ක් තමයි මේකේ ලාභය මාසකට. හරි නේද? එතකොට පැය මුලින්ම කියන පැය වලින් හොයන්න කියලා මාසෙකට දින ගන්න. ඊට පස්සේ පැයකට ගන්න දීලා තියෙන රුපියල් 150යි කියලා. එහෙනම් ගන්නවා මුළු ගාන කීයද කියලා නේ. හරි. ඊට පස්සේ අපි ඊළඟට යම් සම්මත අපගමනයක් පාවිච්චි කරලා හදන ගානකට. බලන්න මෙහෙම ප්‍රශ්නයක් තෝරාගත්තා. ඉන්දුවර ප්‍රදේශයේදී මාදලක 80 පරමාණුවේ 100ක් ගැන එක් මාළුවක ස්කන්ධය කියලා අනාවරණය වූ තොරතුරු පහස සංඛ්‍යා ව්‍යාප්තියෙන් දැක්වෙනවා. හරිද? මුලින්ම ස්කන්ධ තීරුව දෙක දෙනවා ඊට පස්සේ මාළු කෝරි ගන්න. ඒක ස්කන්ධ තීරුව පන්තිපාන්තර විදිහට මාළු තීරුව ගන්න සංඛ්‍යා විදිහට ලියන්න. හරිද? හරි. මුලින්ම තමයි මේ ව්‍යාප්තිය මාතපන්ති. ඒතකොට කලින් ගන්නත් එක මාතපන්තිනේ. ඒතකොට මාතපන්ති කියන්නේ සංඛ්‍යාත වැඩිම අගය තියෙන පන්තිපාන්තර. එතකොට මොකද්ද? 4 5 පන්තිපාන්තර තමයි වැඩිම අගය තියෙන්නේ. හරි. ඒක මුලින්ම ප්‍රශ්නේ උත්තරේ. ඊට පස්සේ කියනවා 4 5 පන්තියේ මධ්‍ය අගය උපකල්පිත මධ්‍ය. ඒතකොට 4 5 පන්තියේ මධ්‍ය අගය තමයි ගන්න කියලා කියන්නේ. මධ්‍ය අගය. ඒතකොට මධ්‍ය අගය අපි හොයාගන්න වෙනවා නේද? හරි. මධ්‍ය අගය හොයාගන්න කොහොමද? මේ සංඛ්‍යා දෙක ඉලු කරා මම කලින් කිව්වා ආයත ටික දෙන්න. 2 ධන 3 ඒ දෙකේ බෙදෙනවා 2. 2.5. තොර මේක ඔක්කොම මධ්‍යගයේ ගමු. 2.5යි මෙතන එනවා 3.5යි. මේ ගොඩක් ලේසි මොකද සංඛ්‍යා දෙක අතර මැද ගන්න ගන්න තියෙන 5.5යි 6.5යි 7.5. හරි. ඊට පස්සේ අපි බලන්න උපකල්පිත මධ්‍යයන් විතර ගන්න කියන්නේ මොකක්ද කියලා. උපකල්පිත මධ්‍යයන් විතර ගන්න කියලා කියන 4 5 පන්තියේ මධ්‍යගයේ උපකල්පිත මධ්‍යයන් ලෙස ගෙන. හරි. කො අනුක්‍රමකින් ස්කන්ධය ආසන කිලෝග්‍රෑමකට හොයන්න කියලා කියනවා. ඒ වුණාට අපි උපකල්පිත මධ්‍යයන් පාවිච්චි කරලා හදමු. හරිද? එතකොට උපකල්පිත මධ්‍යයන් පාවිච්චි කරලා මේ d తీරුව තොරතුරු කරව ගන්න ඕනේ. අපි d ගන්නේ කොහොමද? ඔයාලා මතකද? d ගන්නේ මධ්‍ය අගයේ වින උපකල්පිත මධ්‍යයන්. උපකල්පිත මධ්‍යයන්. හරිද? දැන් මේක තුරන පුරාණ යනවා. එතකොට ඒක මධ්‍යය කියන්නේ 2.5යි. උපකල්පිත මධ්‍යයන් කියන්නේ 4 5 පන්ති පන්තියේ මධ්‍යය. කියන්නේ 4.5යි නේ. හරි. එහෙනම් මේ කියනවා වෙන දෙකක්. හරි. දැන් මේක අනිත් එක ගමු අපි මධ්‍යය 3.5. එතන එනවා මෙතන 3.5. එතන මෙතන උත්තර එනවා වෙන එකක් නේ. හරි. එහෙනම් පුරවම් ගියපුවාම 1 2 3 එහෙම යනවා. දැන් මේ අන්තිම ගණන පොඩ්ඩක් දාලා පෙන්නන්න. මම ගන්නවා 7.5. 7.5 4.5 අඩු කරාම ධන 3යි. හරි. ඒතකොට කලින් එකේ මේකේ වෙනස උපකල්පිත මධ්‍යගයට තීරුවක් එනවා. ඒ වගේම fx නෙවෙයි ගන්න fd තීරුව. හරිද? දැන් අපි fd තීරුව ගමු. දැන් fd තීරුව පුරව ගන්න ඕනේ. බලන්න ඍණ දෙක වරක් ඍණ 5 ඍණ 10යි ඍණ 8යි මෙතන බිංදුව 40 බිංදුවයි
ධන 1 වරක් 25 25යි. දෙවරක් 12 24යි. තුන්වරක් 10 30යි. හරි. එතකොට ඔයාලට මේක නම් එච්චරම ලොකු ගණන් ආවේ නැති හින්දා අපිට ලේසියෙන් සුළු ගණන් පුළුවන් වුණා. එතකොට මේකේ අපි ඍණ සංඛ්‍යා වෙනම ධන සංඛ්‍යා වෙනම තමයි එකතු කරන්නේ. මුලින්ම ඍණ සංඛ්‍යාව දෙකයි ධන සංඛ්‍යා ටික එකතු කරනවා. එතකොට මෙතන ඍණ 18ක් එනවා. අර මෙතන එනවා 9ක් 4යි 79. ධන 79ක් එනවා. හරිද? එතකොට අපි කරන්නේ 79 ඍණ 18 අඩු කරන්න ඕනේ. 79 18ක් අඩු කරලා ඒක ලකුණ දාන්න. එතකොට 61ක් තමයි සිග්මා FD එනවා. 61ක් දාන්න. එතකොට අපි සිග්මා F හොයාගන්න දෙයක් නෑ. අපි දන්නවා සිග්මා F 100යි. හරිද? හරි ඔය ටික තමයි මුලින්ම ඕන. දැන් අපි උපකල්පිත මධ්‍යයන් පාවිච්චි කරන හදන්න ඕනේ. එතකොට කොහොමද මධ්‍යයන් හොයන්නේ? මධ්‍යයන් සමානයි A ධන සිග්මා FD බෙදීම සිග්මා F කියන එක තමයි හදන්නේ. එතකොට ඒ කියන්නේ මොකද උපකල්පිත මධ්‍යයන්. උපකල්පිත මධ්‍යයන් කීයද? 4.5. 4.5 ධන FD 61 බෙදීම 100යි. හරිද? 61 බෙදීම 100යි. දැන් අපි ඒක සුළු කරලා ගමු. දැන් මේක මෙතන 61 බෙදීම 100යි කියන්නේ දශම තෝරන 4.5 ධන දශම 6යි 1. හරිද? දැන් මේක එකතු කරන්න ඕනේ. එතකොට එනවා 1.5.1. එතකොට අපිට ගන්න කියන්නේ पूर्ण संख्या එතකොට 5ක් කියලා තමයි. එතකොට කිලෝග්‍රෑම් තමයි මධ්‍යයන්. හරිද? මොකද මාළුගේ ස්කන්ධන ගන්න කියලා තියෙන්නේ. හරි. ඊට පස්සේ බලන්න මොකද්ද කියලා තියෙන්නේ කියලා. මාළු කුඩු 1600ක ප්‍රමාණයක් මාදලට 80 නම් මුළු මාළුවල ස්කන්ධ. එතකොට අපි දන්නවා එක එකේ මධ්‍යයන් ස්කන්ධනේ. කීයද? කිලෝග්‍රෑම් 5. එහෙනම් මුළු ගාන ගන්න මොකද කරන්න ඕනේ? 5 අපි 1600 න් ගුණ කරන්න ඕනේ. හරි. එතකොට අපි රෝමිලකන් 3 එතකොට දානවා අපි එක්කෙනෙක්ගේ මුළු ස්කන්ධය ගන්නකොට එක්කෙනෙක්ගේ ස්කන්ධය අපි මාළු කූරි ගානේ ගුණ කරනවා. 5 වරක් 1600 නේ. එතකොට වෙනවා කීයද? 8000ක් කිලෝග්‍රෑම්. හරි. ඊට පස්සේ රෝමිලකන් 4 බලන්න. රෝමිලකන් 4 දෙන්න මෙහෙම. පරාමාළු 1 kg එක තොගමිල රුපියල් 300ක් ලෙස අලෙවි වූවා නම් ලැබුණු ආදායම කොපමණද කියලා අහනවා. 1 කිලෝග්‍රෑමයක් 500යි. එතකොට කිලෝග්‍රෑම් 5ක නම් කීයද? කිලෝග්‍රෑම් 5ක නම් 305න් ගුණ කරන්න ඕනේ. ඊට පස්සේ මුළු ගාන හොයන්න ආයේ ඒක 1600න් ගුණ කරන්න ඕනේ. හරි. නැත්නම් අපි මේ 800 ගත්තා මුළු කිලෝග්‍රෑම් ගාන 800යි. එහෙනම් ආදායම ගන්න 1 කිලෝග්‍රෑම් එක මිල 8000න් ගුණ කරනවානේ. එතකොට 1 කිලෝග්‍රෑම් එක මිල කීයද? 1 කිලෝග්‍රෑම් එක මිල කියනවා ඒ කට්ටිය දීලා තියෙන්නේ රුපියල් 300ක් කියලා නේ. එහෙනම් 8000 300 ගුණ කරමු. එතකොට එනවා 24.5. 24.5. එහෙනම් තමයි අවසාන උත්තර. එතකොට අපිට කිලෝග්‍රෑම් එක මිල දීලා තියෙනවා. අපි දන්න මුළු කිලෝග්‍රෑම් කොච්චරද හොයාගත්තේ. ඊට පස්සේ ඒක අපි 1 කිලෝග්‍රෑම් එක මිලින් ගුණ කරනවා. ඔක තමයි අවසාන උත්තර. හරි. එතකොට අපි එන්න පුළුවන් මේ සංඛ්‍යා ව්‍යාප්ති වලින් එන්න පුළුවන් ගණන් ආකාර දෙකම කතා කරන්නේ. හරි. එහෙනම් අපි තවත් කොටසක් කරලා ඊළඟ වීඩියෝ එකේ මම එනවා. එතක සුබ දවසක්.